දැන් අපි බලමු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන්නු අධිකරණ පද්ධතිය කුමක්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, පෞල් අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා ප්‍රාථමික අධිකරණය කියලා මේ අධිකරණ පද්ධතිය දක්වන්න පුළුවන්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහළම අධිකරණය වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් චුට්ටක් විමසලා බලමු. 78 ව්‍යවස්ථාවට අනුව පුතේ රටේ ඉහළම සහ උත්තරීතරම අධිකරණය බාටපත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සහ ප්‍රධානියා වෙච්ච අග්‍රවිනිශ්චකාරවරයා පත් කිරීමේ බලය හිමි වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා සහ සෙසු විනිසුරුවරුන් පත් කිරීමේ බලය හිමි වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. මේ දැන් මං කියන්න යන විෂය කරුණ විභාගයට අහන්න පුළුවන්. ලකුණු 3 ප්‍රශ්නෙට අහන්න පුළුවන් විචාර ප්‍රශ්නවලදී. ලකුණු 4 ප්‍රශ්නෙට අහන්න පුළුවන් මේ විෂය කරුණ. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමසන නඩු මොනවද කියන එක. මගේ ප්‍රශ්නෙත් කියන්න දහන විදිය. ඔබෙන් අහන්න පුළුවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමසන නඩු වර්ග 4ක් දක්වන්න කියලා. ආදරණීය දුවේ පුතේ දැන් අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විසඳන නඩු මොනවද කියලා. මේක විභාගයට අහන්න පුළුවන් හොඳ විෂය කරුණක්. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විසඳන නඩු මෙන්න මේවා. 1. යම් පුරවැසියෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම පිළිබඳව නඩු විමසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝග පිළිබඳව විමසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව නඩු විමසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ විතරක් නෙවෙයි ඡන්ද පෙත්සම් විභාග කරන්නේ දරුවනේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ නිසා මම ඔබට දැන් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විසඳන නඩු 4ක් ඔබට මම දැන් පැහැදිලිවම කිව්වා. දැන් අපි බලමු අභියාචනාධිකරණය සම්බන්ධයෙන් තොරතුරු. දුවේ පුතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්නු අධිකරණ පද්ධතිය බෙදනවා කොටස් දෙකකට. ඒ තමයි ඉහළ අධිකරණය සහ පහළ අධිකරණ කියලා. මේ ඉහළ අධිකරණ වලට ගැනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය, දිසාධිකරණය ආදී පහළ තියෙන අධිකරණ සැලකෙන්නේ පහළ අධිකරණයේ විදියට. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුයි. අභියාචනාධිකරණය විසින් සිද්ධ කරන්නේ පහළ අධිකරණ මගින් දෙනු ලබන තීන්දුව පිළිබඳ අභියාචනා ඉදිරිපත් වූ විට ඒ අභියාචනා සලකා බැලීමේ කාර්යය තමයි අභියාචනාධිකරණය විසින් සිද්ධ කරන්නේ. මේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා විසින්මයි. මෙහිදී තවත් වැදගත් කරුණක් අපිට හඳුනා ගන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය සඳහා 78 ව්‍යවස්ථාවේ යෝජනා කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවක් පත් කළ යුතුයි කියලා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා අගවිනිසුරුවරයා වන අතර තවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු දෙදෙනෙක් මේ සමාජිකව බවට පත් වෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය ගත්තොත් එහෙම මහාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම, පුහුණු කිරීම, ඔවුන් හා සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම තමයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය බවට පත් වෙන්නේ. දැන් අපි බලමු පුතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තොරතුරු. ඔබට මතකයි නේද? මම මීට පෙර ගෙන ආපු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මම ඔයාලට කිව්වා
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පළමුවරට මූලික මිනිස් අයිතිවාසිකම් දක්වලා තියෙන්නේ ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ කියලා. මම කිව්ව දරුවන්ට ගොඩක් දිනෙක පරද්දනවා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරලා නැහැ කියලා. ඒ නිසා සුරක්ෂිත කළා කියන වචනය පාවිච්චි කරන්න එපා කියලා මම කිව්වා. ඔන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒක අදාළයි. ඒ කියන්නේ පළමු වරට මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරලා තියෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සිට 16 වන වගන්තිය දක්වා මූලික මිනිස් අයිතිවාසිකම් දක්වලා තියෙනවා. බලමු මොනවද මේ මූලික මිනිස් අයිතිවාසිකම් කියලා. 1. නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකීම. 2. කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. 3. වද හිංසා වලින් මිදී සිටීමේ නිදහස. 4. කැමැති ආගමක් ලබ්ධියක් ඇදහිීමේ නිදහස. කැමැති ආගමක් ලබ්ධියක් ඇදහිීමේ නිදහස. 5. කැමැති වෘත්තියක් රැකියාවක් කිරීමේ නිදහස. හොඳට කල්පනා කරන්න. හොඳටම මතක තියාගන්න. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් මොනවද කියලා ඔබෙන් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබට ලියන්න තියෙන්නේ ඔය මම කිව්ව කරුණු පහ. දරුවනි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි පරිච්ඡේදයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි පරිච්ඡේදයේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී ගත යුතු ක්‍රියාමාර්ග දක්වලා තියෙනවා. මොනවාද ඒ තියෙන්නේ? යමෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී මාස 3ක් ඉක්ුත් වීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු නිලධාරියෙක් යම් පුජ්‍යලයකගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමේ අවස්ථාවක් කළහොත් එහෙම පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා හෙවත් පාර්ලිමේන්තු කොමසාරිස්ට ඒ පිළිබඳව පැමිණිල්ලක් කරලා ඒයින් සහනයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සුවිශේෂී අවස්ථාවක් විදියටයි විචාරකයන් විසින් සලකන්නේ. දැන් අපි යන්නේ පුතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විභාගයට අහන ඉතාමත්ම හොඳ විෂය කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබට අහන්න පුළුවන්මයි පුතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් නියෝජන ක්‍රම මොනවාද? එහෙම නැත්නම් ඡන්ද විමසීම් ක්‍රම මොනවාද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කරුණු තුනක් තියෙනවා ඔකේ. 1. ජනාධිපතිවරණය. 2. සමානුපාතික නියෝජන ක්‍රමය. 3. ජනමත විචාරණය කියලා. මොකක්ද අපි මේ කතා කරන්නේ? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් ඡන්ද විමසීම් ක්‍රම 3යි. 1. ජනාධිපතිවරණය, ජනමත විචාරණය, සමානුපාතික නියෝජන ක්‍රමය. දැන් අපි බලමු ජනාධිපතිවරණය කියන්නේ මොකක්ද කියලා. මම පාඩමේ මුලින් සාකච්ඡා කළා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් වැදගත්ම තනතුර තමයි විධායක ජනාධිපති ධූරය කියලා. විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගනු ලබන්නේ ජනාධිපතිවරණයකින්. ජනාධිපතිවරණයකදී සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙනවා. හොඳ විෂය කරුණක් මේ කියන්නේ. ජනාධිපතිවරණයකදී සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙනවා. දරුවනි විධායක ජනාධිපති ධූරය ගෙනල්ලා 1978 දී ජේ.ආර්. ජයවර්ධන මැතිවරයා විධායක ජනාධිපති ධූරය ගෙනල්ලා
ඡන්දයකින් තොරව ඔහු 1978 දී විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. පළමු වරට ජනාධිපතිවරණයක් පවත්වන්නේ 1982 දී. මේ ජනාධිපතිවරණයකදී වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නා පුජ්‍යලයා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මම ආයෙත් කියන දේ කරුණ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුයි. ඒ අනුව ලංකාවේ ජනාධිපතිවරු නාමාවලිය මම ඔබට කියන්නම් මතක තියාගන්න. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, ප්‍රේමදාස ජනාධිපතිවරයා, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා. ඔතන වැදගත් කරුණක් තියෙනවා. ලංකාවේ ජනාධිපතිවරණයකින් තොරව පත්වෙච්ච එකම ජනාධිපතිවරයා තමයි දරුවනේ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා. සාහසික බෝම්බයකට ගොදුරු වෙලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හදිස්සියේ මේ යාමත් එක්ක එවකට පාර්ලිමේන්තුවේ අගමැතිවරයා බවට පත්වෙච්ච ඩී.බී. විජේතුංග අගමැතිවරයා ජනාධිපතිවරයා බවට පත් වුණා. එහෙනම් ආයිත් මං කියන්නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අද ලංකාව පාලනය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිවෙලින් ජනාධිපතිවරු බවට පත් වෙලා තියෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු විෂය කරුණු එතකින් ප්‍රමාණවත් කියලා. දැන් අපි යමු සමානුපාතික නියෝජන ක්‍රමය මොකක්ද කියලා හඳුනගන්න. පාර්ලිමේන්තු මැතිවරණවලදී, පළාත් සභා මැතිවරණවලදී සහ පළාත් පාලන මැතිවරණවලදී මේ සමානුපාතික නියෝජන ක්‍රමය අද ලංකාවේ භාවිතා කරනවා. මෙහිදී සිද්ධ වෙන්නේ මොකක්ද? මෙම මැතිවරණවලට අපේක්ෂකයෝ ඉදිරිපත් වීමට පෙර ඒ දිස්ත්‍රික්ක වලින් ඒ කොට්ටාස වලින් තෝරාගනු ලබන മന്ത്രിවරු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කරනවා. මැතිවරණය සඳහා අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන්නේ දේශපාලන පක්ෂ හෝ සාධීන කණ්ඩායම් විදියට. එතකොට රටවැසියන් ඡන්දය ලබා දෙන්නේ පළමුව දේශපාලන පක්ෂයට ඡන්දය දීලා තමන් කැමති අපේක්ෂකයාට මනාපය ලබා දෙනවා. අර මම මුලින් කිව්ව විදියට මැතිවරණයෙන් පස්සේ ඒ දේශපාලන පක්ෂය ගනු ලබන ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව മന്ത്രി ආසන හිමි වෙනවා. ඊට පස්සේ ඒ අපේක්ෂකය ලබාගත් මනාප සංඛ්‍යාවට අනුව മന്ത്രിවරු තෝරගන්න. ඔන්න ඔය ක්‍රමය තමයි සමානුපාතික නියෝජන ක්‍රමය කියලා අපි හඳුනගන්නේ. අද වර්තමානයේ නම් මේ මනාප ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයෝ අතර විවිධ මත නිර්මාණය වෙලා තියෙනවා. අපි යමු අපේ පාඩමේ අවසාන මාතෘකාව සාකච්ඡා කරගන්න. ඒ තමයි ජනමත විචාරණය. මම හිතනවා අපි මෙතෙක් වේලා කතා කරමු මේ පාඩම ඇතුලේ පුතාලට හොඳ වැටහීමක් ඇති වෙන්න කියලා. ඔබ කළ යුතු කාර්යයක් තියෙනවා. අපි මේව කරන්නේ මේ වර්තමාන પરම්පරාවේ දරුවන්ට අපෙන් කළ යුතු වගකීමක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා ආදරණීය දුවේ පුතේ ඔබටත් වගකීමක් තියෙනවා. මේ නාලිකාව පවත්වාගෙන යන්න, මේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒක ඔබ මේ අවස්ථාවේ කරන වැදගත් වගකීමක් කියලා මම හිතන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන්නු ජනමත විචාරණය කියන්නේ මොකක්ද?
ජනමත විචාරණයක් කියලා කියන්නේ කිසියම් රජයක් විසින් ගෙන එනු ලබන පනතක්, නීතියක්, ව්‍යවස්ථානුකූල සංශෝධනයක් සඳහා ඍජුව මහජනතාවගේ මතය විමසා බැලීමක් තමයි මෙහිදී කරන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලාංකිකයන්ට ජනමත විචාරණයක අත්දැකීම් තියෙන්නේ එකම එක අවස්ථාවකදී විතරයි. ඒකම අවස්ථාව නිර්මාණය වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලේ. ඔහු විසින් 1982 දී පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වලා තියෙනවා. ජනමත විචාරණයකදී ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තොත් එය වළංගු එකක් බවට, එය සම්මත වූවක් බවට පිළිගන්නවා. මෙහිදී යම් සංකේතයක් ලබා දීලා ඔව් හෝ නැත යන ඍජු ප්‍රශ්න දෙකට පිළිතුරු තමයි අපේක්ෂා කරන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආදරණීය දුවේ පුතේ, ඔබට මේ සාපෙළ විභාගයට අවශ්‍ය සියලු විෂය කරුණු අපි දැන් සාකච්ඡා කළ අවසానයි. හොඳට කල්පනා කරන්න. හොඳට හිතන්න. නැවත නැවත මෙය ශ්‍රවණය කරන්න. මේ ලාංකීය මහ පොළොවේ සාඩම්බර පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න නම් ඒ රටේ මූලික නීති අපි දැනගන්න ඕන. ඒ නිසා මේක දැන ගැනීම ඔබේ වගකීම. මේ වගේ ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට ඔබට වැදගත් වෙන තවත් අර්ථවත් පාඩමකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුයි. අදට සමුගන්න. අයිබෝවන්.